සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, මේ ජීවිතය ඔබ අපි ගෙවනකොට මේ කාල පරිච්ඡේදය තුලදී අපි මේ ජීවත් වෙන කාලයේදී අපිට විවිධ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ මුහුණ දෙන දේවල් වලින් සමහර විට අපේ ජීවිතේ ගැන සමහර වෙලාවට තීරණය වෙනවා. ඒ කියන්නේ සමහර දැන් අපිට තියෙනවා සමහර වෙලාවට ළමයි කියන්නේ ඉස්කෝලේ ඉගෙන ගන්න. යන්නේ ඉස්කෝලේ පස්සේ වෙන්නේ මිනිමරුවේ. ඊට පස්සේ එක්ක යන්නේ ඉගෙන ගන්න, පස්සේ වෙන්නේ කසාද බැඳලා ගෙදර යන්න. එතකොට ඔය වගේ දේවල් ජීවිතවල වෙනවා මිනිස්සුන්ට. සමහර වෙලාවලට ඔය විදිහේ සෙනෙහස මුල් වෙනවා. සෙනෙහසින් වෙන්නේ අවසානයේ අනතුරක්. එක්ක මිනිමරුමක්, එක්ක හොරකමක්, එක්ක දුරාචාරයක්. ඒතර මොකක් හරි දෙයකින් අපේ ජීවිතය අවසන් වෙලා යනවා. ඒ ජීවිතයේ ඒ ආත්මය එතනින් තීරණය වෙනවා. සමහර විට ඒ සෙනෙහසින් මුල් වෙලා එයාගේ ජීවිතේ මැරෙනකම්ම සමහර විට එයාට ඉඳෙtti හිරගයක් ඇතුලේ. ඔයගේ ජීවිත තියෙනවා අපි තුල, අපිට දකින්න හම්බ වෙනවා. අපි අහනවා. සමහර විට පොලිසියෙන් වෙඩි කාලා මැරෙනවා. ඒතර ඔය වගේ මිනිස්සුන්ට වෙනවා. සෙනෙහසෙන් හොයාගෙන ගිහිල්ලා සෙනෙහසිනුත් ওই විදිහට බැට කනවා. සමහර වෙලාවල් වලට ඕලාරිකවම ගොරෝසුවටම බැලුවොත් ද්වේෂය මුල් කරගෙන කොහොමත් ක්‍රෝධය, පරිගැනීම, වෛරයෙන් ඉන්නේ. ඒකට මේ දේවලිනුත් කොහොමත් අනතුරු තියෙනවා. මේ පැත්තිනුත් මිනිස්සු අනතුරට වැටෙනවා. එහෙමත් දැකලා තියෙනවා. ඔය දෙකින්ම වේරිලා ජීවිතයක් ගොඩනගා ගන්නවා කියන එක යම් කිසි කෙනෙක් ඒ විදිහට ජීවිතයක් ගොඩනගා ගන්නවා නම් ඒක තමයි මේ ලෝකයේ තියෙන දක්ෂකමක්. ඒක තමයි මේ කෙනෙකුට තමයි ඒ වගේ කෙනෙකුට තමයි කියන්න පුළුවන් එයා හරි සුපිරි චරිතයක් කියලා. සාමාන්‍යයෙන් අපි තියෙනවනේ අපි සුපිරි කියලා කියනවනේ. එතකොට අපි සමහරලාට කතා බහ කරන්න දන්නවනම් ආදරෙන් ඊට පස්සේ නිකන්
සාමාන්‍ය විදිහට ඉන්නවා නම් හරි සුපිරි හරි හොඳ හරි ග්‍රේඩ් ඔය විදිහට ඉංග්‍රීසි දාලා මොකක් හරි එකක් දාලා අපි කියනවා ඒ පුද්ගල චරිතය හඳුන්වනවා. නමුත් පස්සේ තමයි අපි සුපිරි කියපු එකනට පස්සේ තමයි තේරෙන්නේ යාට සුපිරි විකී වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ බලනකොට අන්න එක්කෝ වෙඩි කාලා නැත්තම් පොලිසියෙන් ගුටි කාලා එක්කෝ මැරිලා එක්කෝ කානුවක් පල්ලේ වැටලා ඉන්නවා දකින්න හම්බ වෙනවා. ඒක සුපිරි විකී යාට ඊට පස්සේ උන් සුපිරි නෑ. ඒතර ඔය වගේ මිනිස්සුන්ට වෙන දේවල් වලින් අපි සාමාන්‍ය ගොඩින් පහින් තෝරලා ওই විදිහට මේ මනුස්සයාට තීරණය කරනවා. බුදුරජාණන්සේගේ ධර්මයේත් තමයි යම් කිසි කෙනෙක්ගේ ජීවිතේ සෙනෙහස කියන එක තේරුම් අරගෙන සෙනෙහසේ තියෙන ආස්වාදයක් තේරුම් අරගෙන සෙනෙහසේ තිබෙන ආදීනවයක් තේරුම් අරගෙන ඒ සෙනෙහසින් නිදහස් වීමක් ගැන දේශනා කරන්නේ බුදුරජාණන්සේගේ ධර්මයේ පමණයි. ඒ වගේම තමයි තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල ද්වේෂය කියන්නේ මොකක්ද කියලා හරියට කියලා දෙනවා. ද්වේෂයේ යම් කිසි ආස්වාදයකුත් තියෙනව නැතුව නෙමෙයි. පරිගැනීම තුල යම් ආස්වාදයක් තියෙනවා. එතකොට ආස්වාදයක් කියලා දෙනවා. ද්වේෂයේ තිබෙන ආදීනවයක් කියලා දීලා ද්වේෂයෙන් නිදහස් වීමක් කියලා දෙන එකම එක ධහම තමයි අප සරණ ගියා වූ අපගේ ශාස්ත්‍ර වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය. සෙනෙහස වශයෙන් තේරුම් අරගෙන සෙනෙහසේ තිබෙන ආදීනවය ආස්වාදයේ ආදීනවේ තේරුම් අරගනිමින් ඒ නිදහස් වෙලා ද්වේෂයේ වශයෙන් ද්වේෂයේ ආස්වාදය ද්වේෂයේ ආදීනවේ ද්වේෂයේ නිදහස් වීම තේරුම් ගන්න කෙනෙකුට කියනවා ආන්ගේ සිතට කියනවා එයා සෙනෙහසට ඇලෙන්නෙත් නෑ ද්වේෂයට ගැටෙන්නෙත් නෑ. අන්න ඒකට කියනවා මධ්‍යස්ථව උපේක්ෂාවෙන් වාසය කරනවා කියලා. ආන්නේ විදිහට යම් කිසි කෙනෙක්ගේ ජීවිතයට උපේක්ෂාවකින් පුරුදු කරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි සුපිරි ජීවිතය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයේ වැඩ සිටියා. වැඩ සිටිනකොට භාග්‍යතුන් වහන්සේට සිනහවක් පහළ වුණා. දැන් ශ්‍රාවකයන් වහන්සේට සිනහ පහළ වෙනකොට කොහොමද වෙන්නේ? දැන් අපි වගේ බක දත් 32ම පේන්නේ එහෙම නෙමෙයි hina වෙන්නේ. ශ්‍රාවකයන් වහන්සේට සිනහවක් පහළ වෙන මද සිනහවක් පහළ වෙන්නේ. ඒ සිනහ පහළ වෙනකොට ශ්‍රාවකයන් වහන්සේගේ මේ දන්ත ධාතුන් වහන්සේලාගෙන් ඒ දත් වලින් සුදු පහට සුදු බුදුරැස් විහිදෙනවා. විහිදිලා තුන්නටක් හිසවට පැදගුණ කරලා නැති වෙලා යනවා. එතකොට ඒකෙන් තමයි දැන් පිටිපස්සෙන් සිටිනවා නම් ආනන්ද ස්වාමීන් වහන්සේට කවුරුහරි ස්වාමීන් නමක් හරි තේරුම් ගන්නේ ශ්‍රාවකයන් වහන්සේ දැන් සිනහවක් පහළ කළා කියලා. ඉදිරියෙන් හිටියොත් කොහොමද පේනවනේ. එතකොට ශ්‍රාවකයන් වහන්සේ ওই විදිහට සිනහවක් පහළ කරනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ දැනගත්ත තථාගතයන් වහන්සේලා හේතු රහිතව සිනහ පහළ කරන්නේ හේතු සහිතවමයි. එතකොට සිනහවක් පහළ කරන්නේ කියන එක. දැන් බලන්න එතකොට පින්වත්නි අප සරණ ගියා වූ අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ ජීවිතයත් එක්ක බුදුරජාණන්සේගේ ජීවිතත් එක්ක අපේ ජීවිත අපිට සසඳන්නවත් බෑ කියන එක. කොහොම සසඳන්න බෑනේ අසම සමුන්නේ. දලන තථාගතයන් වහන්සේලාගේ ජීවිතයක තියෙන ආශ්චර්ය බව කියන්නේ දැන් අපි සාමාන්‍ය කියන සිනහව කියන්නේ අපි නිකන් කියන්නේ සාමාන්‍ය දෙයක් කියලා නේ බලන්න. සිනහව තථාගතයන් වහන්සේ නමක් පහළ කරන්නේ හේතු සහිතවයි. එතකොට අනිත් කාරණාවන් ගැන අපිට කතා කරන්න දෙයක් නෑ. අනිත් කාරණාවන් හේතු රහිතව නෙමෙයි තියෙන්නේ කියලා. සිනහව නම් වූ දෙයකුත් හේතු සහිතව නම් පහළ කරන්නේ ඒ තථාගතයන් වහන්සේගේ ජීවිතය කොච්චර ආශ්චර්යයිද? ඒ ශ්‍රාවකීන් වහන්සේලාගේ ජීවිත කොච්චර ආශ්චර්යයක්ද?
ඒ ශ්‍රාවක චරිත ගත්තහම සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ, අංගුලිමාල මහරහතන් වහන්සේ, ඊට පස්සේ අපිට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ, අනිත් රහතන් වහන්සේලා. ඒ ජීවිත බලන්නකො නිකන් අපි වගේ නිකන් මේ බත් ටිකක් බෙදාගත්ත කෑවා. ඊට පස්සේ නිකන් ඔය තේ කය ගහන ගමන් තේ එකක් බිව්වා. එහෙම නෙමෙයිනේ ජීවිත. ඒ සැබෑ අර්ථයේ සැබෑ දැක්මින් ඒ සැබෑ අර්ථයෙන් සිවුර පෙරෙව්වත් ඒ අර්ථය සිහි වෙනවා. බත් ටිකක් වළඳුවත් ඒ අර්ථය සිහි වෙනවා. ගිලන්පස එක ගත්තත් තේ එකක් ගත්තත් ඒ අර්ථය සිහි වෙනවා. ඉතින් අපි වගේ නිකන් මේ අනේකයි අපේ ජීවිත නිකන් අර නිකන් මේ හරි මහ පෙඳි ජීවිත අපිට තියෙන්නේ. ඒතකොට මේ උතුමන් වහන්සේලාගේ ජීවිත මේ චරිතත් එක්ක මේ ගුණධර්මත් එක්ක ආනේක ඒවා ආශ්චර්ය කාරණා ආශ්චර්යයි. සමහර විට අපිටම හිතෙනවා මේ මිනිස්සුන්ට දෙයනේ මේ හිතන්න පුළුවන්ද කියලා. ඊතන දැන් අපේ ජීවිතෙත් අපි දැන් ඔබ අපි දැකලා ඇතිනේ නේ අපිත් කියලා ඇතිනේ සාමාන්‍ය මිනිස්සෙක් සාමාන්‍ය මොකක් හරි අපරාධයක් කරපුවාම දැන් අර මේ පෙරේදර පොලිස් කාර්යයක් ගියේ මේ බ්‍රීෆ් කේස් එකක් අස්සේ බෙල්ල නැතුව අරගෙන දැන් ඒ වගේ ඒවා කරපුවාම අපි හිතනවනේ දැන් මේ මිනිස්සෙද මේ දේවල් කරන්නේ දැන් ඒ වගේ අපරාධ. ඒතකොට වගේ ඒ සමහර අනිත් දේවලුත් කරපුවාම අපි සමහර විට හිතන්නේ හිතක් පපුවක් නැද්ද කියලා. එතකොට ඒ වගේ මේ අපරාධ පැත්තෙන් දැන් සාමාන්‍ය මේ වගේ දේකුත් හිතනකොට මේ වගේ ಗುಣ කඳ පැත්තෙන් හිතනකොට මෙහෙමත් ಗುಣ රකින්නවා කියලා දෙයනේ මෙහෙමත් රකින්න පුළුවන්ද කියලා. ඒකයි හරි පුදුමයි කියන්නේ පින්වත්නි ජීවිතය. ඒකයි මේ උතුමන් වහන්සේලාට ධර්මයේ තුල සඳහන් වන්නේ පින්වත්නි ඒ උතුමන් කෙරෙහි පැහැදීම අග්‍ර වූ පැහැදීමයි කියලා බුදුරජාන් වහන්සේ කෙරෙහි. ඒ ගුණ කඳ දරා ගන්න බෑ. ඒකනේ මේ පෘථිවි තලයේ මේ මහ පොළවේ තථාගතයන් වහන්සේලා දෙනමක් පහළ වෙන්නේ නැත්තේ. මේ පෘථිවියට එක තථාගතයන් වහන්සේ නමගේ ගුණ කඳ තමයි දරා ගන්න පුළුවන්. ඒ ත්‍රිවිධ අවස්ථාවන්වලදී මේ පෘථිවිය කම්පා වෙනවා මහ පොළව. ඒක දරා ගන්න බෑ ගුණ කඳ. ඒ ශ්‍රාවකින් වහන්සේලාගේ ගුණ කඳ ඒකයි අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. අනේකයි අග්‍ර උතුමන් වහන්සේලා කෙරෙහි පැහැදුනොත් අග්‍ර විපාක තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ අග්‍ර බවට අරන් ගියපු ධර්මය කෙරෙහි පැහැදුනොත් කියන එක ඊළඟට ගත්තොත්. ඒතර නිකන් ගොඩේ පහේ දහමක් නෙමෙයිනේ. නිකම් බත් ටිකක් දෙන හැටි උගන්නන ඊට පස්සේ ගෙයක් හදා ගන්න හැටි උගන්නන ළමයෙක් ඉස්කෝලේ දා ගන්න හැටි උගන්නන මේ සෞඛ්‍ය පාඩම් තියෙන එහෙම ධර්මයක් නෙමෙයි බුදුරජාණන්සේගේ ධර්ම කියලා කියන්නේ. ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හෙලීම් වලින් නිදහස් කරවන මේ පැයකට දෙකකට දවසරයකට හමාරකට අවුරුද්දකට මාස 6කට 7කට එකක් නෙමෙයිනේ. ඒයින් නිදහස් වුණොත් ඒකාන්තයෙන්ම නිවනක් ඒකාන්තෙන් එම්ම නිදහස් වීමක් ගැන අය හට නොගැනීමක් ගැන ඒකනේ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ය අනයාල ඒ අත්හැරීමෙන් දුරු කිරීමෙන් කොහොමද නිරුද්ධ කිරීමක් ගැනමයි දේශනා කරන්නේ. අය හට ගන්නවා කියලා පොඩි අගක් මුලක් කොන් ඉතිරි වෙලා නැති එකක්. දැන් අපේ අනිත් කතාවල මොනවා හරි කොන් කෑලි තියෙනවනේ. බුදුරජාණන්සේගේ ධර්මයේ තුල ජරා මරණයෙන් නිදහස් වෙනවා කියන එකේ කොන් කෑලි ඉතිරි වෙලා නැහැ. ධර්මයේ පුරුදු කරොත් සම්පූර්ණයෙන්ම නිදහස්. ඒකයි මේ ධර්මයක තියෙන ආශ්චර්යය කියලා කියන්නේ. ඒ කොන් කෑලි ඉතිරි නොවෙන්න අරන් යන මාර්ගයක් තියෙනවා නිවනට. ඒ මාර්ගය කෙරෙහි පැහැදුනත් ශාස්ත්‍රඥයන් දේශනා කරන්නේ මාර්ගය කෙරෙහි ක්ලේශයෙන් පිරිසක් පහදින්නේ නැහැ කියලා. ඒ මාර්ගය කෙරෙහි පහදින එකත් අග්‍රව පැහැදීම. මොකක්ද මේ මාර්ගය? ආර්ය ශ්‍රැංග මාර්ගය. එතකොට මේ මාර්ගය කෙරෙහි පැහැදුනොත් න්යා ජරා මරණයෙන් නිදහස් වෙන්න තියෙන ඒකායන මාර්ගය කියලා මෙයයි කියලා යා මේ මාර්ගය පුරුදු කරන්න යන්නේ.
ඒ මාර්ගයේ කෙරෙහි පැහැදීමක් නැති නිසා නේ යා ජරා මරණයෙන් නිදහස් වෙන්න හරි මොන හරි ওই බහූත බලිතෝවිල් එක එක විකාර පිටිපස්සේ යන්නේ. ඒ මාර්ගයේ කෙරෙහි පැහැදීම නැති නිසායි. තිබුණා නම් එයාට ඒ මාර්ගයෙන් යන්නේ. ඒතර ආනේක මේ මාර්ගයේ කෙරෙහි පැහැදීමත් භාග්‍යව පැහැදීමක් ඇටියට අපේ ශාස්ත්‍රඥ දේශනා කළේ. ඒකයි මේ භාග්‍යතුන් වහන්සේගේ ගෙත් ඒ ධර්මයේත් ඒ සංඝයාගේ තියෙන මහා ආචාර්ය තුනුරුවනේ. ඒකයි මේ තුනුරුවන කෙරෙහි පැහැදුනොත් අනේ සුළු පැහැදීම වුණත් පුඩිවට හරි පැහැදුනොත් සාදු සාදු කියලා. ඒකේ මහා විපාකයක් ජීවිතයකට රැස් වෙන්නේ. අපිට ඒක ඇත්තටම පින්වත්නි අපිට පේන්නේ. දැන් අපේ ජීවිතවලට අපිට හුරු වෙලා තියෙන්නේ අපි සමහර විට හොඳට දැන් හිතන්නකෝ ඔන්න භාවනා කරන්න පුළුවන් හැකියාවක් තියෙන මිනිස්සෙක් ඉන්නවා කියලා. එයාට සාමාන්‍ය බුදු ගුණයක් හිතලා අනේ හොඳට හිතක කරගැනීම හැකියාවකුත් තියෙනවා. සමහර විට ඒ හොඳටම හිත එක කරගෙන ධානයක් හරියට කරගන්න පුළුවන් තියෙන හැකියාව තියෙන මිනිස්සයාට සමහර ලාවට හිතෙනවා සමහර ලාට හිතෙන මේ පිනක් රැස් වෙලා නැහැ කියලා හිතෙනවා. සමහර ලාට අපේ ජීවිතේ අපිට පින රැස් වෙලා කියලා හිතෙන්නේ හොද්දට උදැල්ලක් අරගෙන කොටලා ඊට පස්සේ ආවේ කරකුට්ටම් වෙලා දාඩියේ පෙරලා අන්න මහන්සුනොත් අන්න හිතනවා අද නම් පිනක් කරගත්තා කියලා. ඒකෙන් පිනක් රැස් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. අපිට අර අපේ සිත්වල ස්වභාවයක් තමයි අපිට ඒක හાર્ඩ් දැනෙන්න ඕනේ. එතකොට එහෙම හાર્ඩ්ව තිබුණොත් තමයි කියන්නේ හරි හරි කියලා. මේ හાર્ඩ්ව දැනෙන එහෙම නිකන් මේ එකක් නෙමෙයි මේ පිනපව කියලා කියන්නේ. භාවනාව කියන එක ඊට එහා ගිය එකක්. ඒතර මිනිස්සෙකගේ තියෙන මේ පිනපවත් හරියට තේරුම් අරගන්න බැරි පුද්ගලයින්ට ඒතර කොච්චර මේ හිත පහදවගෙන යන්න ඕන කියන කාරණාවක් තියෙනවද ජීවිතේක? එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ ওই විදිහට සිනහ පහල කළාට පස්සේ අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ ඇයි ස්වාමීනි මෙහෙම සිනහවක් පහල කළේ? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද අතීත සිදුවීමක් මතක් කළා තමයි මට මේ සිනහ පහළ වුණේ කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කර සිටින ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අතීතයේ ඒ කතාව අපිට කියලා දෙන්නකෝ කියලා. රාහුන් වහන්සේ දේශනා කරනවා ආනන්දේ කන්න කියලා තවුසෙක් හිටියා. ඒ තවුසා ධ්‍යාන අභිඥා ඇතුව වාසය කරලා පසුව බඹලොව ඉපදුනා කිව්වා. ඒ තවුස වාසය කළේ මෙන්න මේ ඒ කාලය තුල ඒ තවුස අතීතයේ වාසය කළේ මෙන්න මේ භූමි ප්‍රදේශයේ ඇසුරු කරේ. කියන්නේ දැන් මේ කිඹුල්වත පුරය ඇසුරු කරගෙනම තමයි ඒ තවුස වාසය කළේ කිව්වා. කවුද කන්න කියන තවුස? ඒ තවුසගේ ඒ ගුණධර්මයන්ගේ බලයට ඒ ගුණයන්ගේ තිබිච්ච ආශ්චර්යයට ශක්‍ර දේවේන්ද්‍රයාගේ භවන කම්පා වුණා කිව්වා. ඒ පාණ්ඩු කම්බල සෛලාසනේ රත් වුණා කිව්වා. අන්නේ සිද්ධිය මතක් කළා තමයි ආනන්දේ මට මේ සිනහවක් පහළ වුණේ කියලා කිව්වා. බුදුරජාණන් දේශනා කරන අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු රාජ්‍ය කරන කාලේ බරණැස් නුවර 80 කෙලක් ධනෙ ඇති පුතු නැති බ්‍රාහ්මණයෙක් හිටියා. මේ බ්‍රාහ්මණයා ඒ වගේම ඒ බ්‍රාහ්මණ දේවියත් දැන් පුතු නැණි. ඒ දෙන්න මොකද කළේ? සිල් සමාදන් වෙලා බඹසර වාසය කරලා කාලයක් ඉඳලා ඒ විදිහට පින් දහම් වල හැසිරීලා පුතුන් ප්‍රාර්ථනා කරලා ඔන්න පුතෙකු ලැබුවා. ඒ පුතෙකු විදිහට ලැබුණේ කවුද? බෝධිසත්වයන් වහන්සේ. හැබැයි උපන් දවසේ මේ බෝධිසත්වයන් මේ පුතා කළු පාට ළමයි. දැන් අදත් ඉන්නේ සමහර ළමයි කළුම කළු. එතකොට ඒ වගේ නිකන් කළු පහේවට තමයි ඉපදුනේ. ඒ නිසා මේ බැමිණියයි මේ බ්‍රාහ්මණතුමයි මේ පුතාට නම දැම්ම කන්හ කියලා.
ඔන්න එතකොට කන්න කියන නම හැදිච්ච හැටි. ඊට පස්සේ දැන් මේ කන්න කුමාරයා දැන් මේ පුතා දැන් ඔන්න ටික ටික ලොකු වෙලා අකුරු කරන කාලය ඔන්න තක්ෂශිලා ගියා. ඊට පස්සේ අවුරුදු 12 13 16 18 ඔය වගේ වෙලා ඔන්න දැන් ඉවර වෙනකොට මෙයාගේ අර කළු ගති නැති වෙලා පාට වැටලා කොල්ල ලස්සන වෙලා ආවා දැන් කන්න තවුස් කුමාරයා. බ්‍රාහ්මණ කුමාරයා හරි ලස්සනයි දැන්. මැණික් ප්‍රතිමාවක් වගේ හරි බබලනවා දැන් කලින් කළු ළමයා. හැබැයි නමම තාම හැබැයි කන්න හිටින්. මෙහෙම හිටියට පස්සේ දැන් උන් හරි කාල වයස ආවා. ඉතින් ළමයාට කසාදෙකුත් බඳලා දුන්නා. දැන් මේගොල්ලෝ ඉතින් ඉන්නවා අම්මට තාත්තා සලකගෙන දැන් ඉන්නවා හොතින්. ඉන්නකොට මේ ළමයාට හිතෙනවා මේ කන්න ළමයාට මොකද්ද දැන් මගේ දෙමාපියෝ මේත කාලේ දැන් මේ දරුවගේ අම්මලා තාත්තලා ටික කාලෙකින් මැරුණා දැන්. මැරුණට පස්සේ මේ ළමයා කල්පනා කරනවා දැන් මේ කන්න තාපසයා කන්න බ්‍රාහ්මණය ඇත්තටම කල්පනා කරනවා මගේ අම්මයි තාත්තයි මැරුණා. එයාලා බොහෝ ධනයක් රැස් කළා. එයාලා මේ ධනය අරගෙන ගියේ නෑ. එයාලා මේ ධනය තියලා ගියේ. මේ කන්න බ්‍රාහ්මණයා මොකද කළේ? භාණ්ඩාගාරයට ගිහිල්ලා සේවකයන් ලව භාණ්ඩාගාරය විවෘත කළා. විවෘත කරලා භාණ්ඩාගාරික තුමාගෙන් අහනවා මේ ධනය කාගේද? මෙච්චර ගොඩක් තියෙන මේ රන් කහවණු මෙච්චර ගොඩක් කාගේද? ඒතර කියන්නේ මේ ඔයාගේ තාත්තගෙන් ආපුවා. මේ ඔබගේ අම්මගෙන් පැත්තෙන් ආපු ටික. එසන අර ඒ ටික ඔබේ සීයාගේ. ඒ ටික ඔබේ ආච්චිගේ පැත්තෙන් ආපුවා. ඒ විදිහට දැන් හින්න මහා ධන ස්කන්ධයක්. මේ ළමයා කල්පනා දැන් මේ තරුණ බ්‍රාහ්මණයා කල්පනා කරනවා මේ මෙච්චර මේ ධනයක් තිබුණා. සීයා අරන් ගිහිල්ලත් නැහැ. අත්තම්ම අරන් ගිහිල්ලත් නැහැ. මගේ අම්මා තාත්තා අරන් ගිහිල්ලත් නැහැ. මේ කවුරුත් අරන් ගියේ නැහැ. එහෙනම් මටත් අරන් යන්න වෙන්නේ දැන්. මේ ඔක්කොම අපි හැමෝටම දාලා යන්න වෙනවා කියලා. හිතන්නකෝ අද කාලෙත් එක්ක අපිට එහෙම හම්බුනොත් එහෙම ඒ ධනෙන් බත් වේලක්වත් කන්න වෙන්නේ නැහැ. heart attack එකක් හැදලා මැරලා වැටෙනවනේ එතන මේ ඉස්සරහම. බාහිර විකලා ඒක ඉපදෙනවා ඊට පස්සේ. ඒකට අච්චර සල්ලි දැක්කට පස්සේ මතක් වුණේ මොකද්ද? මේ දේවල් කවුරුත් අරන් ගිහලා නැහැ කියන එකයි. එතකොට මේ සිතක තියෙන ආචාර්ය බව බලන්නකො. මේ මගපල ලැබලා මේ හිටපු කෙනෙක් නෙමෙයි. මේ සාමාන්‍ය මිනිසෙක්. මේ ධ්‍යානයක් ලැබලා භාවනාවක් කර කර හිටපු කෙනෙකුත් නෙමෙයි එතකම්. ඒ සිතේ තිබිච්ච දියුණුව බලන්න. මේ හැමදේම අත්හැරලා දාලා යන්න වෙනවා. කියලා මේ තරුණ කුමාරයාට හිතෙනවා මොකද්ද? දන් දීම අසාර වූ ධනයට සාරයයි. දන් දීම අසාර වූ ධනයට සාරයයි කියනවා. බලන්න මේ හිතකින් හිතන හැටි. කාටද හිතෙන්නේ? මේ බෝසත්වරුන්ට හිතන හැටි. බෝසත් කුමාරයෙට නැති. ශාස්ත්‍රුන් වහන්සේ ගැන එහෙනම් කොහොමද කියලා අපිට හිතා ගන්න පුළුවන් නේ. දන් දීම අසාර වූ ධනයට සාරය වේ. බොහෝ රෝගයන්ට සාධාරණ නිසා අසාර වූ ශරීරයට සිල්ලුතුන් කෙරෙහි පිදීම ආදිය කටයුත්ත සාරය වේ. නිහිත නැටි. අනිත්‍ය බැවින් මඩලානද ජීවිතයම අනිත්‍ය ආදී වශයෙන් විදර්ශනාවේ යෙදීමම සාරය වේ. එහින් අසාර වූ සම්පතින් සාරය ගැනීම පිණිස දන් දීම සුදුසු වන්නේ කියලා අන්නේ දරුවට හිතෙනවා කියනවා. මේ තරුණ ළමයෙක් හිතන හැටි. එතකොට මෙහිම දැන් මෙයා මොකද කළේ? දන් දෙන්න ওই විදිහට හිතලා දැන් මේ කුමාරයා ඔන්න දන් දෙනවා දැන්. දන් දීලා මෙයා මොකද කළේ? මිනිසුන්ට කිව්වා, කතා කරලා මිනිසුන්ට කිව්වා ඔයාලා මේ ධනෙ ඔක්කොම ගන්න. බිරිඳටත් කිව්වා ඔයත් ගන්න. ඔයා යනවා නම් යන්න කියලා මොකද කළේ? මේ අසාරු දෙයින් මම පිළිසරණක් ලබා ගන්න ඕනේ කියලා මම තවුස් වෙස් අරගෙන මේ ආරණ්‍යගත වෙනවා, හිමාලය යනවා කියලා ඔන්න කියලා මිනිස්සුන්ට කිව්වා ඔන්න ගෙවල් දොර ඇරලා තියෙනවා, ඕන දෙයක් අරන් යන්න කිව්වා. ඉතින් මිනිස්සු බඩු මුට්ටු අරගෙන
ආයු දේවල් අරගෙන ගියා. මෙයා මිනිස්සු බලාගෙන ඉන්නකොට දැන් ඒ ගමෙන් නික්මිලා බරණැසින් නික්මිලා දැන් යන්න පිටත් වුණා. පිටත් වෙලා තවුස් වෙස් අරගෙන යනවා. දැන් මිනිස්සු හඬ හඬ ඉන්නවා බලාගෙන. ලස්සන කුමාරයා දැන් කන්න කුමාරයා තවුසා අන්න පිටත් වෙලා ආවේ කොහෙටද? ඔන්න මේ කිඹුල් අතර තමයි තවුස් දම් පුරන්නේ. බරණැස හිටපු කෙනා. ඒ ඇවිල්ලා ඒ කාලේ බරණැස තිබුණා කියන ලොකු තීඹිරි ගහක්, තියඹරා කියලා ගහක්. තියඹරා ගහ මුල් කරගෙන ඒ ප්‍රදේශය ඇසුරු කරගෙන වාසය කළා. ඒ වාසය කරනකොට කොහොමද ඒ ගස මුල් කරගැනීමෙන් තමයි මේ ප්‍රදේශය මුල් කරගැනීමෙන් තමයි මේ තාපසීන් වහන්සේ වාසය කරන මේ කන්න තවුසා. ඒ ගහේ තියෙන ගෙඩි ඊට පස්සේ ගහ වටා තියෙන ප්‍රදේශයේ තියෙන දේවල් ටික තමයි හොයා කරගෙන කාලා බීලා ජීවත් වෙන්නේ. එතනින් පහළට එන්නේ නැහැ. ගොදුරු ගමට යන්නේ නැහැ. ඒ කියන්නේ මිනිසුන්ගේ වාසයෙන් ඈත් වුණා. ඊට පස්සේ රුක්සෙවණේම වාසය කළා. එලිමහනේම වාසය කළා. ඊට පස්සේ පොළොවේහි තමයි නිදන්නේ. ওই විදිහට තියෙනවා මේ විදිහට ඒ කාලය තුල තියෙන දුතාංග සමාදන් වී බෝසත් චරිතයේ අතිශයින්ම අල්පේච්ඡ ජීවිතයක් බවට පත් වූයේය. කියන්නේ දුතාංග ඒ කාලය තුල බෝසත් කුමාරයා තවුසා ඒ කාලේ සමාදන් වෙලා හිටියා කියනවා. ඒ කාලය තුලම. ඒකට ওই විදිහට දැන් වාසය කරනවා සිල් සමාදන් වෙලා භාවනා කරගෙන ওই විදිහට වාසය කරනවා. ඊට පස්සේ අල්පේච්ඡ ජීවිතයක් ගත කරමින් වාසය කරනකොට ඊට පස්සේ ඒ ගහ වටා ඒ ප්‍රදේශයට වැජිච්ච ගෙඩිය අතු මුල් ඒව කාලා ඊට පස්සේ වාසය කරනකොට ලද දෙයින් සතුටු වෙලා ඔහොම දැන් ඉන්නකොට ඒ සිල් තේජසට ඒ දුතාංගී තේජසට ඒ බලයට ඒ ගුණධර්මයේ තියෙන තේජසට ශක්‍රයාගේ පාණ්ඩු කම්බල සෛලාසනේ ඔන්න රත් වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඒ සෛලාසනය ඒ පාණ්ඩු කම්බල ඒ ශක්‍රයාගේ තිබෙන ගුණධර්මයට වඩා මේ ගුණ බලවත්. ඒ උණු වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ උණු වෙනවා කියලා කියන්නේ වැක්කෙනවා කියන එක රත් වෙන්න පටන් ගත්තා. ඒක තේරෙන් එනවා ශක්‍රයාට. ඒතර මේ මෙතනදී හරි ලස්සනට මේ විස්තර කරනවා කොහොමද මේ ශක්‍රයාගේ පාණ්ඩු කම්බල සෛලාසනයේ මේ ඒ රත් වෙන ආකාර විවිධ තැන් අවස්ථාවන් තියෙනවා කියනවා. විවිධ අවස්ථාවන්. ඒ තමයි කියනවා එකක් සෛලාසනී වනාහි ශක්‍රයාගේ ආයුෂ පිරිහීමෙන් උණු වෙනවා කියනවා. ආයුෂ පිරිහෙන්න එතකොට අන්න රත් වෙන්න පටන් ගන්නවා ඉඳන් ඉන්න එක. පුටුව රත් වෙනවා. ඊට පස්සේ පින් ෂේවීමෙන් ඔන්න උණු වෙනවා කියනවා. විනත් වූ මහානුභාව සත්වයෙකුගේ යම්කිසි ප්‍රාර්ථනාවන් මහානුභාවයන් හේතු ඇති කල්හි ඒ දැහැමේ ඇති 이르දිමත් භවයේ ඇති මහානුභාවය ඇති කල්හි ඒ තේජසින් අන්න උණු වෙන්න පටන් ගන්නවා කියනවා. ඔන්න ඔය ආකාරයෙන් ශක්‍රයාගේ ඒ පාණ්ඩු කම්බල සෛලාසනේ රත් වෙන්න පටන් ගන්නවා කියනවා. දැන් මෙතනදී මොකද උනේ? ඒ සිල් තේජසට තමයි ඔන්න රත් උනේ. ශක්‍රයාට තේරුම් ගියේ කියනවා. එතකොට බැලුවා කියනවා ශක්‍රයා මේ මොකද මේ රත් වෙන්න ගන්නේ වාඩිලා ඉන්න සීට් එක. එතකොට බැලුවා ආන්න පේනවා කෙනෙක්. කිඹුල්වතේ අන්න කෙනෙක් ඉන්නවා ගුණධර්මයන්ගෙන් තියෙන කෙනෙක්. ශක්‍රයා කල්පනා කළා මෙයා මගේ ගුණයන්ට වඩා බලවත් වෙගෙන යන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ශක්‍රයා කල්පනා කරනවා මා තනතුරෙන් ඉවත් කරනු කැමති දේ විමසා බලන්නේ. එහෙනම් මෙයාගේ ගුණධර්ම වැඩිපුර දියුණු කරගත්තු වෙන්නේ මගේ පුටුව සීට් එක මට නැති වෙන එක. මෙයා මෙතෙන්ට ආවොත් වැඩේ අවුල් වෙනවා කියලා ශක්‍රයා මොකද කළේ? මෙයා මොකද වෙන්නේ? දැන් සීට් එක නැති වෙන වැඩක් මට වෙන්නේ කියලා මෙයාගේ මේක චෙක් කරන්න බලන්න මට වැඩක් දෙන්නද දන්නේ මේ හදන්නේ කියලා මෙරළි ඉපදෙලා ශක්‍රයා වෙන්නද දන්නේ කල්පනා කරන්න මේ බ්‍රාහ්මණයා කියලා මෙයාගෙම තොරතුරු බලන්න ඕන අහලා මොකද වෙන්න ඕනේ කියලා අහලා ඔන්න ශක්‍රයා කල්පනා කළා පල්ලෙහාට එන්න. එතකොට ශක්‍රයා මෙහිදී කල්පනා කරනවා කියනවා කොහොමද මෙයාට අල්ලගන්න විවිධ අරමුණු දෙන්න ඕනේ කියලා.
දැන් අපි අහලා තියෙනවා සක්‍රයාගෙන් තියෙනවා කියන වර ඉල්ල ගන්නවා කියලා. ඒ කියන්නේ යම්කිසි වරයන්, යම්කිසි අවස්ථාවන්, යම්කිසි ප්‍රයෝජනයන් ඉල්ල ගන්න. එතකොට දැන් ඒ විදිහට අල්ල ගන්න බැලුවා. සක්‍රිය කල්පනා කරා ඇවිල්ලා එහෙනම් මෙයාට වරයන් ඉල්ල ගන්න අවස්ථාවක් දෙන්න ඕනේ. මෙයා ටිකක් කළු පැහැ කෙනාගේ මෙයාගෙනම කන්නනේ. මෙයාගේ ඒ කන්න කියන නම මුල් කරගෙන බලන්න ඕනේ මෙයාට ඉස්සෙල්ලා ද්වේෂය විශ්සනවාද කියලා. දැන් අපිට උනත් දැන් කළු කෙනෙක් ඉන්නවනම් අපි ඒ කළු මනුස්සයාට කළු කියලා බැන්නොත් මොකද වෙන්නේ? තරහ යනව නේද? ඒ කෙනාට. ඒතර මේ වගේ සක්‍රියත් කල්පනා කරනවා මේ කන්න කියන නමින් පොඩ්ඩක් කනම්මනම් කියපුවා මේ තවුස තරහ ගස්වන්න පුළුවන්, ද්වේෂය අවසන්න පුළුවන් කියලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඕනේ කියලා. ඒ ගුණයන්ගෙන් එතකොට දැන් ද්වේෂය කියන්නේ ගුණයන් හීන කරන එකන්නේ. දැන් ඔන්න ආවා. ඇවිල්ලා දැන් සක්‍රිය ඇවිල්ලා කිව්වා තවුසානනේ ඔබට මම වරයන් දෙනවා ඉල්ලන්න කිව්වා. කිසි ගාණක් නැහැ. එයි අල්පේච ජීවිතයක් ගත කරන ලද දෙයින් සතුටුුනේ උතුමන්ට මේ වරයන් මොනවද? ඒ අල්පේච්ඡ භවයේ ගුණය ඒ වරයන් අභිභව යනවා. දැන් අපි සමහර විට අපි අල්පේච්ඡයි කිය අද බලන්නේ සක්‍රියගේ තැන අල්ලගන්නනේ. එතකොට බලන්න සැබෑ ගුණයක ස්වභාවය සියල්ල අතහැරීම. සමහර විට අද කෙනෙක් බඹසරක් ඉන්නේ වෙන අරමුණු මුල් කරගෙන ඉන්නේ. මනුස්ස අරමුණු නෙමෙයි වෙන්න පුළුවන්. වෙන මොන හරි කාට හරි වැඩක් දෙන්න. සැබෑ ගුණයක් රකින්නවා කියන්නේ එහි ඒකායන ඉලක්කය නිවනක්, සංසිඳීමක්, ඇල්ම නිරුද්ධ කිරීමක් මුල් කර ගැනීමකුයි. සක්‍රිය ඇවිල්ලා වර ඉල්ලනවා කියන්න ඕන වරයක් දෙන්නම් කිව්වා. බ්‍රාහ්මණයන් නිස්සද්දේ මට ඔයගේ වර ඕනේ නැහැ කියනවා. ඊට පස්සේ තමයි සක්‍රිය ආර විදිහට කල්පනා එහෙනම් මෙයා තරහ ගසලා බලන්න ඕනේ. ඊට පස්සේ කියනවා මේ පුරුෂතෙමි ඔයා මහා කළු පැහැති කෙනෙන්නේ ඉස්සර. ඔයාගේ නම කන්නනේ, ඔයාගේ නම කළුනේ. ඉතින් ඔය කළු පැහැෙන් යුතු ඔයා කළු පැහැ නමින් තිබෙන ඔයාගේ ওই විදිහට කළු පැහැෙන් ඉන්නකොට ඔයාගේ සිතට කිසි ප්‍රියමනාප බවක් ඇති වෙන්නේ නැහැ නේ. මිනිස්සු ඔයට ප්‍රියමනාප කරන්නේ නැහැ නේ කියනවා. ඔයා කළු උනේ කියනවා. එතකොට බ්‍රාහ්මණයා කියනවා සක්‍රිය සමින් කළුවෙක් වෙන්න පුළුවන් කියනවා. ඉන්නවා වෙන්න පුළුවන් කියනවා. සමින් කළු පමණින් එයා කළු කෙනෙක් නෙමෙයි කියනවා. ඇතුළත සීලාදී සාරයෙන් යුක්ත වූයේ නම් ඔහු බ්‍රාහ්මණයෙක් වේ. යමෙකු කෙරෙහි පවිට ක්‍රියාවෝ වෙද්ද ඔහු ඒකාන්තයෙන්ම සක්‍රිය කළුවෙක්මයි කියනවා. මන්න එයාට තමයි කළු කියන්න පුළුවන් නේ කියනවා. දැන් ওই විදිහට කිව්වට පස්සේ සක්‍රිය මොකද කරන්නේ? දැනගත්තා එහෙනම් මේ කෙනා දැන් මේ පැහැය මුල් කරගෙන ඉව මේවා කියලා ඔන්න තරහ ගස්සන්න බෑ, කිපෙන්නේ මේ කියලා දැනගෙන සක්‍රිය කියනවා බ්‍රාහ්මණය මම ඔබ කෙරෙහි පැහැදුනා කියනවා. වෙන කෙනෙක් තමන්ගේ ওই ස්වභාවයන් මුල් කරගෙන ওই විදිහට කර්ම කිව්වනම් එහෙම වෙන කෙනෙක් ද්වේෂයෙන් යටපත් වෙලා ද්වේෂයේ මුල් කරගෙන ක්‍රෝධ කරලා බනින්න පටන් ගන්නවා කියනවා. ඔබ එහෙම බැන්නේ නැහැ කියනවා. ඔබ සැබෑ ලෙසම කළුයි කියලා යමෙකුට කියන්න පුළුවන් නම් ඒ කළුයි කියලා කියන්නේ මොකක්ද කියන එක ඔබ මට කියලා දුන්නා බ්‍රාහ්මණය. මා ඔබට පැහැදුනා. ඔබ මගෙන් කැමති වරයක් ආයෙල්ලන්න කියනවා. කිව්වට පස්සේ ආයෙත් තවුස කියනවා මෙහෙම සමේ පැහැයත් ඊට පස්සේ සමේ පැහැයින් යම් කිසි කෙනෙක් ගරහවට ලක් කරන්නේද මුල් කරගෙන ඒ ස්වභාවය මුල් කරගෙන මම කිපුණේ නැහැ කියනවා. මම දන්නවා කියනවා. ඔන්න මෙතන හරිය ලස්සනයි කියනවා. ඒ තමයි කියනවා ක්‍රෝධය කියන්නේ කුමක්ද නම් ක්‍රෝධය කියන්නේ මොකක්ද කියලා මම දන්නවා සක්‍ර දේවේන්ද්‍රය කිව්වා. ද්වේෂය යනු කුමක්ද නම් ද්වේෂය යනු කුමක්ද කියන්නේ කියලා මම දන්නවා කිව්වා.
ලෝභය යනු කුමක්ද නම්? ලෝභය යනු කුමක්ද කියන්නේ කියලා මම දන්නවා කිව්වා. සෙනෙහස යනු කුමක්ද නම්? සෙනෙහස යන්නේ කුමක්ද කියලාත් මම දන්නවා කිව්වා. ඒ නිසා ශක්‍ර දේවේන්ද්‍රය ද්වේෂයේ වශයෙන්ුත් ද්වේෂයේ ආදීනේ වශයෙන්ුත් මම දන්න නිසා ඔබට මාව ද්වේෂයෙන් යටපත් කරන්න කවදාවත් බෑ කිව්වා. ඔන්න බලන්න. මේ කන්න තවුස මේ විදිහට කියන්නේ දැන් මේ. ඒ විදිහට කියනකොට ශක්‍ර දේවේන්ද්‍රය අහනවා බ්‍රාහ්මණය ක්‍රෝධේහිද, ද්වේෂේහිද, ලෝභේහිද, සෙනෙහසේද ආදීනෝ මොන වගේද කියලා අපිට කියලා දෙන්න කිව්වා. ඒ වෙලාවේ කියනවා ඉවසීම නැති හේයින්. හරි ලස්සනයි මේ කාරණා ටික. ඉවසීම නැති හේයින් උපදින්නා වූ ක්‍රෝධය. එහෙනම් ක්‍රෝධය උපදින්න හේතුව මොකද්ද? ඉවසීම නැතිකමයි. ඉවසීම නැති හේයින් උපදින්නා වූ ඒ ක්‍රෝධය ස්වල්ප වශයෙන් ඇති වී බොහෝ බවට පත් වෙයි. වැඩි. ඒ හේතුවෙන් ආක්‍රෝෂ කරවීම වශයෙන් ඒ පිටුපසින් දුවයි කියනවා. බොහෝ සිත් ඇවුල් ඇති කරයි. එයින් ක්‍රෝධය සක්දෙවිඳුනි මම රුචි කරන්නේ නැහැ කියනවා. ඒ නිසා ක්‍රෝධයේ වශයෙන් මම දකිනවා කියනවා. ද්වේෂ සහිතෝ ඔහුගේ වචනේ පරුස වෙයි. එතකොට පරුස වචනේ ඉන්නේ ද්වේෂය මුල් කරගෙන. අනතුරුව ඒ ද්වේෂ සහිතෝ වචනේ ඒ ද්වේෂ සහිතෝ ඔහුගේ වචනේ පරුස වේ. අනතුරුව අල්ලා ගැනීම වේ. අනතුරුව ඒ හේතුවෙන් ඔහු අතින් පහර දෙයි. අනතුරුව ඔහු දණ්ඩෙන් පහර දෙයි. අනතුරුව ඔහු ආයුධයෙන් පහර දෙයි. අනතුරුව ඔහුගේ ජීවිතය ඔහු තොර කරයි. ඒ හේතුවෙන් සක්‍රය ද්වේෂයේහිද ක්‍රෝධයේහිද ආදීනෝ මා දැනගනිමින් ද්වේෂයටත් ක්‍රෝධයටත් මා රුචි නොකරන්නෙමි. බලන්න. ඊට පස්සේ කියනවා මා කපටි වංචා යන මේවායින් බැහැරව ලෝභය ආදී ඇති කල්පනාවන්ගෙන් බැහැරව මා මධ්‍යස්ථව වාසය කරනවා කියනවා. ලෝභ රහිත සිතින් අලෝභීව වාසය කරනවා කියනවා. ඇයි දැන් මෙහෙම කියන්නේ? හිත දැන් ද්වේෂය ගැන කියලා දුන්නාට පස්සේ ද්වේෂය නැහැ කියලා අර විදිහට කලු කියලා බැන්නට පස්සේ දැන් තරහ වෙන්නේ නැහනේ. ඊට ශක්‍ර දේවින්ද වරයිල් කියනවනේ. ඒ ඉල්ලන්නෙත් නැහනේ. ඒවටත් පහදින්නේ නැහනේ. ඒවට කැමති වෙන්නෙත් නැහනේ. එතකොට තමයි ශක්‍ර දේවින්ද මෙතනදී කියනවා ඔබට ද්වේෂය ගැන කියලා දුන්නොත් ඔබ ඒත් කෙරෙහි පැහැදුනා ඒත් ඔබ අහුන්නේ නැහැ කියනවා. ඔබට වරයන් දෙන්නේනකොට අවස්ථාවන් දෙනකොට ඒවට පහදින්නෙත් නැහැ කියනවා. ඊට පස්සේ ඔබ මෙන්න මේ ඊට සක්‍රිය මෙතනදී හරි ලස්සනට මේ කාරණා කියන්න කලින් තව හරි ලස්සන කොටසක් කියනවා. ඒ තමයි ඔබ මේ විදිහට අල්පේච්ඡව ලද දේ සතුටු වෙමින් මේ අලෝභීව වාසය කරමින් ඔබ මේ ප්‍රදේශෙ වෙලා ඉන්න මිනිසුන්ට කිසි දෙයක් කරන්නෙත් නැහැ කියනවා. ගමකට පින්ඩපාත යන්නෙත් නැහැ. මේ වැටෙන අහල පහල දෙයක් කාලා බීලා ඉන්නවා. ඇයි මේ මිනිසුන්ටවත් දෙයක් කරන්නේ නැතුව මේ ඉන්නේ කියලා අහනවා. ඊට පස්සේ තමයි කියන්නේ මේ ද්වේෂයත් මේ කාරණු ටික කියන්න ගන්නේ. කියනවා මම අර විදිහට ද්වේෂයත් ඊට පස්සේ සෙනෙහසෙත් ආදීනව දැකමින් තමයි මම උපේක්ෂාවෙන් වාසය කරන්නේ කියන මේ බෝසතාණන් වහන්සේගේ උපේක්ෂාව සම්බන්ධව තිබෙච්ච විස්තරයක්. එතකොට මෙතනදී කියනවා මම කපටි වංචා යන මේවා ලෝභය ඇති කල්ලි ඇති වෙන්නේ කියලා දන්නවා කියන. ඒකට කපටිකමට වංචාවට හේතුව තමයි ලෝභය කියන කරුණ. ඒතකොට මේ කපටි වංචාවන් බැහැර කරලා මගේ සිත තිබෙල නිසා මට ලෝභී බවක් මගේ හිතේ නැහැ කියනවා. එහෙනම් ලෝභයේ රුචි නොකරන්නේ මම කියනවා. මෙතනදී හරි ලස්සනයි මේ මොකක්ද මේ කපටි වංචාව කියන එක විස්තර කරනවා කොහොමද? ඒ තමයි කියනවා සුදුස්සක් දක්වා අනෙකක් ගෙන යෑම. ඒ කියන්නේ සුදුසු දෙයක් පෙන්නලා වෙන දෙයක් කියලා තම වෙන දෙයක් අරන් එනම කියනවා
මේ වංචාවෙන් යුක්තව කටයුතු කරනවා කියලා කියන්නේ. නිමිති කියනවා කියලා කියන්නේ. නිකති. සුදුස්සක් දක්වා අනිකක් ගෙන යෑම. ඒ හරියට කොයි වගේද කියනවා. ඒක හරි ලස්සන මේ සිද්ධියක් තියෙනවා. ඒ තමයි කියනවා. ඒ කියන්නේ හරියට මේ වගේ කියන මේ වංචාව කියන එකත් ඊළඟට ඒ තමයි කියන රන් නොවුවක් රන්‍යයිද කහවණු නොවුවක් කහවණු වේද දක්වා අන්සතු දේ ගැනීමේ දත යුතු. අන්සතු දේ ගැනීමේ දක්ෂ බවින් යුක්ත වැටිහීම් වශයෙන් ඊට පස්සේ උපායේ දක්ෂ බවින් යුතුව අන්සතු දේ වචනයෙන් හරි කුමන හෝ ක්‍රියාවකින් හරි උපායෙන් වැටහීම වශයෙන් ගන්න දක්ෂ පුද්ගලයෝ ඉන්නවනේ. ආන්න ඒක තමයි කියනවා. එය වංචාව නම් වේ කියනවා. ඒ කියන්නේ සමහර මිනිස්සු ඉන්නේ අන්දලා ගානට වටේ යවලා කරකවල ගන්න අය ඉන්නේ සමහර අය. ඒතකොට ඒ තමයි වංචාව. මේ වංචාව කියන එක විස්තර කරන්නේ. උපායෙහි වැටහීම වශයෙන් අර විදිහට අරයට කරුණු කියලා ගානට යන්දවල එයාගේ වැඩේ කරගන්නවා. ඒක තමයි කියන වංචාව. ඒ වංචාවට තමයි ඒ තියෙන නිමිති කියනවා. එතකොට ඒ වගේ ස්වභාවයෙන් යුතු නැහැ. ඒ වගේ ස්වභාවයන් පුද්ගලයාගේ හිතේ ඇති වෙන්නේ කියනවා ලෝභයේ තියෙන නිසා කියනවා. සක්‍රිය මං ඒ වගේ කපටි වංචා කෙනෙක් නෙමෙයි කියනවා. මම මේ දේ බැහැර කරලා ඉන්නේ කියනවා. ඒ නිසා මට ඒ වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ කියනවා ඒ සෙනෙහසින් මිනිසුන්ට උදව් කරන්න යන්නෙත් නැති කියලා සක්‍රිය ඇහුවනේ. ඒ වෙලාවේ කියනවා හරි ලස්සනයි. මෙන්න අහගන්න බැඳීම් සෙනෙහසින් ගැට ගැසුණා හුවේති. බන්ධනය කියන එක ඇති වෙන්නේ කියනවා සෙනෙහසින් කියනවා. බොහෝ සිටිවිලි සෙනෙහස මුල් කරගෙන ඇති වෙනවා කියනවා. බොහෝ සිටිවිලි ඒ සෙනෙහසේ මුල් කර ගැනීමෙන් ඇතිවන්නා වූ සිටිවිලි නිසා බොහෝ පසු කාලින බොහෝ සිත් තැවුල් ඇති කරනවා කියනවා. ඒ නිසා සක්‍රිය මායි සෙනෙහස රුචි කරන්නේ නැහැ කියනවා. මොන බලන්න අපේ ජීවිතවලට මේ වෙන අනතුරු වලින් නිදහස් වෙන්න මේ උපකාරය. දැන් සෙනෙහස නිසා මොකද වෙන්නේ කියන්නේ මේ බොහෝ මේ සිටිවිලි සෙනෙහස නිසා තමයි කියන මේ බැඳීම් ඇති වෙන්නේ කියනවා. සෙනෙහස මුල් කරගෙන. ඒ නිසා බොහෝ සිටිවිලි ඇති වෙනවා කියනවා. ඒ සිටිවිලි ඔස්සේ යන්න ගිහිල්ලා ඒ සෙනෙහස මුල් කරගෙන අන්නේ ඊට පස්සේ අනතුරේ වැටෙනවා කියනවා. ඒ නිසා මම සෙනෙහසෙත් ආදීනව දකිමින් සෙනෙහසටත් ඇලෙන්නේ නැතුව ඉන්නවා කියනවා. මේ උපේක්ෂාව ගැන කියන දැන් සමහර විට ද්වේෂයෙන් කෙනෙක් උදව් කරන්නේ නැති වෙනවනේ. ඒක කලින් ඔන්න දේශය ගැන කිව්වා. ද්වේෂයට යට වෙලා නෙමෙයි මම ඒත් උදව් කරන්නේ නැත්තේ කිව්වා. සෙනෙහස නැතුවද කියලා ඇහුවා මිනිස්සු කෙරෙහි. රක්ත දේවින්ද නෑ ඒ නිසාත් නෙමෙයි කිව්වා. සෙනෙහසෙත් ආදීනව දැනගෙන ඉන්නේ කිව්වා මම. ඒ නිසා උපේක්ෂාවෙන් ඉන්නේ. හරි ලස්සනට මේ සෙනෙහසේ තිබෙන මේ ආදීනව ගැන හරි ලස්සනට කග්ගවිසාන සූත්‍රයේ සුත්ත නිපාතේ දේශනා කරනවානේ භාග්‍යවත් වහන්සේ. මේ පසේ බුදුරජාණන් වහන්සේලා ගාථා මුල් කරගනිමින්. ඒ තමයි කියනවා සංසග්ග ජාතස්ස භවන්තිනේහං එක්වී වසන විට හට ගනී සිත සෙනෙහස. මේ අපිට වෙන මේක හොඳට නිස්කලංකව කල්පනා කරලා බලන්නකො. එකට එන්නකොට නෙමෙයිද බලන්න එක්වී සංසග්ග ජාතස්ස භවන්තිනේහං එක්වී වසන විට හට ගනී සිත සෙනෙහස. ඒ සෙනෙහසින්මය මේ දුක ඇති කරන්නේ. සෙනෙහසින් උපදින ඒ විපත හඳුනාගෙන හුදෙකලාවෙම දිවි ගෙවයි තනි අඟකින් යුතු කඟ වේනේ කුසේ. අන්න අපිට ඕක තමයි තේරෙන්නේ නැති නිසා තමයි සෙනෙහසේ ගිහිල්ලා ඇලිලා අපි නහයෙන් අඬන පස්සේනේ අරූ මෙහෙම කළා මූ මෙහෙම කළා උට මෙහෙම උදව් කළා මූන්ට කෙලෙහිගුණ නැහැ කිය මේක අසත්පුරුෂයා කියයි ඕන්නේ නැහෙනි. සෙනෙහස වශයෙන් දැනගෙන සෙනෙහසේ ආදීන වශයෙන් දැනගෙන මධ්‍යස්ථ වාසය කළා නම් ඉවරයි. අනුන්ට බයින්න ඕනෙත් නැහැ. ඊට පස්සේ මොකක් කියන්න ඕනෙත් නැහැ. තමන්ගේ ගුණයක් තමන් පුරුදු කරගෙන හිටියනම් ඉවරයි. මේ බෝසතාණන් වහන්සේගේ උපේක්ෂාව කියන එකත් පාරමිතාවන් එක් කොටසකට අයිතින මේ උපේක්ෂාව ගැන මේ විස්තර කරන්නේ මේ ජාතකයේ. මිනිස්සුන්ට උදව්පදව් කරන්නේ නැත්te ද්වේෂය නිසාත් නෙමෙයි කියනවා. ඊට පස්සේ උදව්පදව් කරන්නේ සෙනෙහස නැති නිසා නෙමෙයි කියන්නේ. හැබැයි ද්වේෂයේත් සෙනෙහස දෙකේම අහදීනව දැනගෙන තමයි මම මේ උපේක්ෂාවෙන් ඉන්නේ කියනවා.
ඒ ලද දේෙන් සතුටු වෙලා තමන්ගේ බාන භාවනාව පුරුදු කරගෙන ඉන්නේ කියනවා. ඒක හරි ලස්සනයි. තව තියෙනවා මිතුරන් සමද සුහදව අනුකම්පාවෙන් සිටිනා විට බැඳී යහපත යයි දුරු වී එක ගොඩේ සිටින විට තිබෙන මේ භය හඳුනාගෙන හුදකලාවම දිවි ගෙවයි තනියම වින් යුතු කඟ වේනි කුසේ ධර්මයේ බොරු නෑනේ ඇත්තනේ. අපිම කියන්නේ මුන් හින්දා තමයි මට මේ ප්‍රශ්නේ වැටුනේ මුන් නිසා තමයි. ඒක පස්සේ බැන බැන ඉන්නවා යාළුවන්ටයි ඔක්කොටම. නමුත් ධර්මයේ හරි ලස්සනට දේශනා කරනවා. මිතුරන් සමග සුහදව අනුකම්පාවෙන් සිටිනා විට බැඳී කෙලින්ම දේශනා කරන යහපත යයි දුරු වී දුරු වෙලා යන්නේ කෙලින්ම යහපතයි කියනවා. එක ගොඩේ සිටින විට තිබෙන මේ බය හඳුනාගෙන හුදකලාවෙම දිවි ගෙවයි තනියම යුතු කඟ වේනි කුසේ. ඔන්න බලන්න. එතකොට ඔන්න බලන්න අප බෝසතාණන් වහන්සේ එතකොට ඒ බෝසත් අවදියේ සිටම මේ සෙනෙහසෙත් ඊට පස්සේ ද්වේෂී තහදීනෙන් දැනගනිමින් මේ විදිහට උපේක්ෂාවෙන් වාසය කළා. ওই විදිහට වාසය කරලා ওই විදිහට ওই ගාථාවන් දැන් ශක්ත දේවේන්ද්‍රට කිව්වට පස්සේ මේ මුල් කර ගැනීමෙන් තමයි මේ ජාතක කතාව මේ අප ශාස්ත්‍රඥයන් සට සිනහ පහළ වෙලා විස්තර කරන්නේ මේ උපේක්ෂා මුල් කරගනිමින්. එතකොට අද මේ අපිට කියලා මේදී අපිට තේරුම් ගන්න ඕනේ මේ කතාව මුල් කරගනිමින් ජාතක කතා මේ ජාතක කතාව වෙනම කන්න ජාතකය. තව මේකේ සාමතාව ලොකු විස්තරයක් තියෙනවා. ඔබ මේක කියව ගන්න. එතකොට ඒ නිසා මේ ජාතක කතාවෙන් අපි තේරුම් ගන්න ඕනේ පින්වත්නි සෙනෙහස තුලින් ඇලිලා ගියොත් ඒත් අනතුරක්. ද්වේෂයෙන් ඇලිලා ගියොත් අනතුරක් කියන එක කොහොමත් අපිට තේරෙනවනේ. අපි සමහර වෙලට දෙන්නේ සෙනෙහසින් එකට ඉන්න බෑයයි කියලානේ. නෑ ඒකත් අනතුරමයි. ඒ නිසා පින්වත්නි ඒකයි අපිට තේරුම් ගන්න තියෙන්නේ සෙනෙහස වශයෙන් තේරුම් අරගෙන සෙනෙහසේ ආදීනව තේරුම් අරගෙන ඒ යනුව නුවණින් විමසලා කටයුතු කරන එක තමයි වටින්නේ. ද්වේෂයේ වශයෙන් දැනගෙන ද්වේෂයේ ආදීනව වශයෙන් තේරුම් දැනගෙන ද්වේෂයෙන් නිදහස් වීමයි වටින්නේ. එහෙම වුණොත් පින්වත්නි සෙනෙහසින් උදව් කරන්න ගිහිල්ලා සමහර මිනිස්සු අද උනත් බැන අර විදිහට බනින්න එතකොට හේතුවක් වෙන්නේ නැහැ. නැත්නම් සෙනෙහසින් උදව් කරන්න කරුණාවෙන් දයාවෙන් උදව් කරන්න ගිහිල්ලා පස්සේ අපි ද්වේෂයට අහු වෙලා බැන යනවා ලෝකේ. ඒතර ඕකයි වෙන්නේ. ඊට පස්සේ කරපු දෙයක් නෑ. ඊට පස්සේ අර නිකන් මඩේ දැම්ම වගේ තමයි පස්සේ. හොද මඩේ දානවා වගේ තමයි. සෙනෙහසෙත් ආදීනවේ දැනගෙන ද්වේෂෙත් ආදීනවේ දැනගෙන උපේක්ෂාවෙන් වාසය කරොත් මධ්‍යස්ථව වාසය කළොත් ඒ ජීවිතේ හරි සතුටින් ගත කරන්න පුළුවන් වෙයි. නැත්නම් සෙනෙහස මුල් වීමෙන් අන්නේ ආදීනවන්ටපත් වෙනකොට එතකොට තමාගේ වෙන්න තියෙන විපත් තමාට වෙලා ඉවරයි. ද්වේෂයේ මුල් වෙලා යන්න ගියොත් ඒත් ඒ හේතුවෙන් යටවුණු ඒනොත් තමාට සිදු වෙලා තියෙන විපත් වලට මුහුණ දීලා වෙන්න තියෙන අනතුරු වලටපත් වෙලා ඉවරයි. ඒ නිසා මේ කන්න ජාතකයට අනුව ඒ බෝසතාණන් වහන්සේගේ චරිතයෙන් අපිට ගන්න තියෙන්නේ ආනේ ගුණය. මේ ජාතකය අපිට ගන්න පුළුවන් හරි ලස්සනයි. ඒ තමයි අල්පේච්ඡකම ගැන. ලද දෙයින් සතුටු වීම ගැන. ඒ සෙනෙහසේ ආදීනව ගැන. ද්වේෂයේ ආදීනව ගැන. ඊට පස්සේ ලෝභයට යට නොවීම ගැන. දානය ගැන. දැන් වරයන් ඉල්ලනකොටත් ඒ වරිනුත් බැහැර කරනවා කියන්නේ ඉතින් ආය ඒ ලෝභය ගැන අපිට කතා කරන්න දෙන්නේ. අද නිකන් අපිට මේ දෙයියෙක් ඇවිල්ලා දෙයියෙ නෙමෙයි පෙරේතෙක් ළඟට ඇවිල්ලා උදව් කරනවා කිව්වත් ඒත් උඩ පැන යන්නේ. එතකොට මේ වගේ මේ ලාමක හිත් තියෙන මිනිස්සුත් එක්ක ආන්නේ ඒකයි. ඒ නිසා හොඳට මේ ಗುಣධර්ම පුරුදු කළොත් ಗುಣධර්මයන්ගෙන් ජීවිතේ සාර්ථක කරයි. වෙන කිසිම දෙයකින් අපේ ජීවිතේ සාර්ථක කරන්නේ අනිත් හැම දෙයක්ම මේ අපිට දාලා යන්න වෙනවා. ඒ නිසා ಗುಣධර්මයන්ගෙන් සිත ශාන්ත කරගන්න. ಗುಣධර්මයන්ගෙන් සිත අලංකාර කරගන්න. ಗುಣධර්මයන්ට ආස කරන්න. ಗುಣධර්ම ටික පුරුදු වෙන්න. ඒ දේවල් පුරුදු කරගන්න උත්සාහ කරන්න. ඒ උත්සාහය ඔබ මරණාසන්න මොහොතේ හරි ඔබට ප්‍රතිඵලය ගෙනල්ලා දෙයි. මොකද මැරෙනකන් හිටියොත් ඒ පුරුදු කරගන්න
ඒ වෙලාවෙත් මේ විදිහටම හුලං තමයි. ඒ නිසා ಗುಣධර්ම වලට ජීවිතය ආස කරගෙන ಗುಣධර්ම වලින් පිරිපුණ ජීවිතයක් ඇති කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න ඔබ අප හැම දිනාට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. පින්බර අරුණෝදය සදහම් දේශනාව සඳහා අද දින දායකත්වයේ දරන්නේ මීට වසර 5කට පෙරදී මිය පරලොව ගිය වසන්ත ජයසිංහ පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස නොම්බර 37 අබේරත්න මාවත බොරලැස්ගම වෙන ලිපිණේ පදිංචි පින්වත් පද්මා ජයසිංහ බිරිඳ, නිශානී ජයසිංහ දියණිය, ඒ වගේම ප්‍රභාස් රණවීර බෑණනුවන්, හිරුන්දී මිනිබිරිය සහ හිරුක මුණුබුරා ඇතුළු පවුලේ සීල දෙනාගේ දායකත්වයෙන් යුක්තව රැස් කරගන්ට යෙදුණු සීල පින් කැමති සීල දෙවියෝ දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දේව රජුන්, සතරවරම් දෙවිවරු, සෙම්පති දෙවිවරු, මේ පින් බිමට අධිග්‍රහිත සීල දෙවියන්, සුමන සමන් දෙවිවරු දුන්, උපුල්ලන් දෙවිවරු දුන්, රජුණු බණ්ඩාර දෙවියන් ඇතුළු නානා නම් ගොත් වාසී ප්‍රදේශ භාර, පළාත් භාර සීල දෙවියෝද මේ පින් අනුමෝදන් දෙවියන් බ්‍රහ්මීන් දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ප්‍රඥා යන උතුම් සීක බල ධර්මයෙන් වැඩිත්වා. පිනින් සතුරුන සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණය ආරක්ෂා උදව් උපකාර ඔබ අප සියලු දෙනාටත් ඒ දායකත්වයේ දරනා වූ පින්වත් හැම දෙනාටමත් සීල ආරක්ෂාව රැකවරණය සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් මීට වසර 5කට පෙර ඉහිදී මිය පරලොව ගිය වසන්ත ජයසිංහ පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පද්මසිරි රණවීර පියාණන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුෙන් යම් ඥාති වර්ගයා ඔබ අප සීල දෙනා නමින්ම සිටිත් නම් ඒ ඥාතීන්ද සමලස මේ පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකෙන් අත මිදෙත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් නොම්බර 37 අබේරත්න මාවත බොරලැස්ගම යන ලිපිණේ පදිංචි අද දින දායකත්වයේ දරූ පද්මා ජයසිංහ මහත්මිය, ඒ වගේම නිශානි ජයසිංහ දියණිය, ප්‍රභාස් රණවීර බෑණනුවන්, ඒ වගේම හිරුන්දි මිනිබිරිය සහ හිරුක මුණුබුරන් ඇතුළේ පවුලේ හැම දෙනාටමත් මේ පින් අනුමෝදන්ව ඒ සීල දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණේ හැම දිනාට සැලසේවා. ඒ පින්වත් හැම දිනා කරන කියන සීල කටයුතු සාර්ථක වේවා. එහෙම දිනාටමත් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් ඔබ අප හැම දිනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට දෙක ලෙස අනුමෝදන්ව ගුරු දෙවියන්ටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පිනත් උතුම් ධර්මාභෝධී පිණිස ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලු පින ඔබ අප සියලු දෙනාගේම දෙමාපිය, ගුරුවර, නෑද හිතමිතුර ඇතුළු සෑම දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානයෙන් උදව්පකාර කරන, නන්නයිරින් උදව්පකාර කරන්නා වූ, සිව්පසෙන් උපකාර කරන්නා වූ හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඔබ අප සියලු දෙනා කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම් පැතුම්, රැකී රක්ෂාවන්, වෙළඳාම, ගොවිතැන්පත්, දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතනම් ඒ හැම දෙයමත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. හැම දිනාගේම ජීවිතවලට තුනුරුවන්ගේ සරණින්, දෙවි රැකවරණින් බාධා කරදර හිරියර පීඩාවන්ගෙන් තොරව සුවසේ ජීවිතවලට පින් දහම් එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.